මගෙන් ඉල්ලීමක් කළා මෙතන යාව ජීව සමාජිකය ටිකක් ගැඹුරට ධර්මයක් කතා කරමු නිවන පිණිස කියලා. ඉතින් ඒකෙදි මම ඒගොල්ලන්ට කිව්වා හොඳයි ඔබට අවශ්‍ය තැනක් ඉදිරිපත් කරන්න කියලා ප්‍රශ්නයක් විදිහට. ඉතින් අද ඒ අය තීරණය කළා තිබ්බා කායානුපස්සනාව පැත්තට නැඹුරු වුණොත් හොඳයි කියලා. ඉතින් මේ කායානුපස්සනාව කතා කරන්නේ එළි වෙන ජාමෙට. දැන් නෙමෙයි. ඉතින් මුලින් මොකද මම එකපාරට කායානුපස්සනාව කතා කරන්නේ නැතුව ඉන්න හදන්නේ. අලුතෙන් ආපු අය ඉන්නවා. ඒ අයට ධර්මයේ පිළිබඳ යම් යම් ගැටලු තියෙන්න පුළුවන්. ඒ ගැටලු විසඳ ගන්න තියෙන හොඳම අවස්ථාවක් තමයි මේක. කායානුපස්සනාව පටන් ගත්තට පස්සේ අපි හොදේ කතා කරන්නේ කායානුපස්සනාව ගැන. එතකොට එතනින් එහාට තියෙන ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් කරගන්න බැරි වෙනවා. එතන කායානුපස්සනාව කියලා කියන්නේ ටිකක් ගැඹුරු ධර්ම කාරණාවක්. ඒ ගැඹුරු ධර්ම කාරණාවට එන්නේ ඉස්සෙල්ලා Tamanට එක එක නානාවිධ ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඉතින් මේ ප්‍රශ්න අපි ඉස්සෙල්ලා කතා කරමු. මම දන්න විදිහට උත්තර දෙන්න. ඒක නිසා Tamanට නිවන සම්බන්ධව Taman අහලා තියෙන කරුණු කාරණා. ඕ ලෝකයේ සම්බන්ධ වුණත් කමක් නැහැ මුල් ටිකේ. ලෝකයේ සම්බන්ධව Taman අහලා තියෙනවා එක එක දේවල්. අපේ පැරණි අයගේ විශ්වාස තියෙනවා. නේද? ග්‍රහයෝ කියලා කියයි, භූතයෝ කියලා කියයි, අමනුෂ්‍යයෝ කියලා කියයි. ඒවා ලෝකේ හා සම්බන්ධ දේවල්. ඒ වගේම ලෝකෙන් ඈතර වෙන්න සම්බන්ධ දේවල් තියෙනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය ගැන මේ ලෝකේ තියෙන. සෝතාපන්න ආර්ය ශ්‍රාවකයාගේ නේද? ආදී වශයෙන් විශාල ප්‍රමාණයක් ධර්මයේ ඔබ අහලා ඇති. ඉතින් මේ අහපු ධර්මය මනාකොට කැටි කරගන්න. මොකද මෙතන මම විතරක් නෙමෙයි ධර්මදරායේ ඉන්නවා තා. මේ ධර්මයේ අසුරක බොහෝ කාලයකින් ඉඳලා අසුරු කරන. ඉතින් ඒ අයගෙනුත් ඒවට උත්තර ලැබෙයි. අපි කතා කරගෙන. බෞද්ධයෙක් නිහිලිසම් ප්‍රැක්ටිස් කරලා කොහොමද නිවන් දකින්නේ? නිහිලිසම් කියන්නේ සියලු දේම අනිත්‍යයි. ඉස්සර මං ගිටාර් ගහන්න ආසයි. දැන් මට ඒක එපා වෙලා. ඒ ගැන වැඩි මට හිතෙනවා මේ කරන එකේ තේරුමක් නැහැ. ඒක බෞද්ධ මතයට හරිද? කියන්නේ අතෑරීම. ඒ විදිහට එපා වෙලා වේම හරිද කියලා. ඔව්. දැන් අපි මේක මේ විදිහට කතා කරමු. ලෝකේ පවතින මතයක් තියෙනවනේ. අනිත්‍ය කියලා. නේද? බෞද්ධයෙක්ට ප්‍රියමනාපම වචනය කියන්නේ බොහොම ළඟම ඇසුරු කරන වචනේ තමයි බෞද්ධයෙක් මොකක් කියලාද? අනිත්‍ය කියලා. මේ ලෝකේ හැම දෙයක්ම අනිත්‍යයි කියලා. ඒකේ වැරද්දක් නෑ පින්. මේ ලෝකේ හැම දෙයක්ම අනිත්‍යයි තමයි. ඒ අනිත්‍ය වෙච්ච දේ මේ ලෝකයේ තියෙන වස්තුන්ට ස්වභාවික දෙයක්. මේ ලෝකයේ තියෙන සෑම වස්තුවකටම ස්වභාවික දෙයක් තමයි අනිත්‍ය වෙච්ච දේ. නමුත් තථාගතයන් වහන්සේ ඔතන පාවිච්චි කරපු වචනේ අනිත්‍ය නෙමෙයි. අනිච්ච. අනිච්ච කියන වචනේ සරල සිංහලට ගමොත් අනිසි කියන දේ. නිසි නෑ කියන දේ. තමන් වසඟේ පවත්වන්න බෑ කියන දේ. අන්න එතනින් එක තේරුම් ගන්න බලන්න. දැන් යද නිච්ඡන් තන් දුක්ඛ. යමක් අනිච්ච නම් ඒක දුකයි. ඒ පාලි වාක්‍යයේ තේරුම ඒක. යමක් අනිච්ච නම් ඒක දුකයි. එතකොට රහතන් වහන්සේටත් දුක තියෙනවද? නැහැ. ශාරීරික දුකක් හැරුණාම ශාරීරික දුකක් කියලා කියන්නේ තද බල ලෝකක්කමත් තිබොත් රහතන් වහන්සේටත් ඒක වේදනාවක් තමයි. ඒ වේදනාව නිසා දුකක් ඇති වෙනවා. ඒක ශාරීරිකයි. නමුත් රහතන් වහන්සේට මානසික දුකක් තියෙනවා. දැන් අපිට තියෙන දුක් ගැන බැලුවට පස්සේ මානසික දුකද ශාරීරික දුකද වැඩි? ඔළුව කැක්කමක් හැදෙලා එල්ලිලා මැරිච්ච කවුරු හරි අහලා තියෙනවද? බඩේ අමාරුවක් හැදෙලා එල්ලිලා මැරිච්ච කවුරු හරි අහලා තියෙනවද? නැහැ. නමුත් පෙම්වතා දාලා ගියා කියලා එල්ලිලා මැරිච්ච පෙම්වතියු නැද්ද? අම්මා ගැහුවා කියලා මේ ඇඟේ වේදනාවට නෙමෙයි. අම්මා මට ගැහුවා හැමෝම ඉස්සරහා කියලා එල්ලිලා මැරිච්ච ළමයි නැද්ද? ඉන්නවා. මේ හැම දෙයක්ම සීමා 99% වේදනාවල් අපිට ඇති වෙන හිතට. එතකොට රහතන් වහන්සේ ගත්තාම රහතන් වහන්සේට දුක නැද්ද? ශාරීරික දුක හැරුණාට පස්සේ අනිත් දුකක් නෑ නේද රහතන් වහන්සේට? නේද? යද නිච්ඡන් තන් දුක්ඛ. යමක් අනිච්ච නම් ඒක දුකයි කියලා සත්‍යගතයන් වහන්සේ කියනවා. එහෙනම් රහතන් වහන්සේට
හිතලා බලන්න හොඳ තැනක් මේ. එතකොට මේ ලෝකේ තියෙන සියලු දේ ස්වභාවය තමයි අනිත්‍ය ස්වභාවය. ඒක හරි. නමුත් බුදුහාමුදුරුවෝ කිව්වේ අනිත්‍ය ස්වභාවය බලන්න කියලා නෙමෙයි. මම මේ සමාජයේ පවතින ධර්මයට විරුද්ධව යනවා නෙමෙයි. මේක පැටලිලා තියෙන්නේ. ඒ පැටලුම අරගන්න බැරි වුණොත් මහා විනාශයක් කියන්නේ. අද සතිපට්ඨාන සූත්‍රය ගැන අපි පොඩ්ඩක් කතා කරගෙන යද්දි කායානුපස්සනාව කතා කරගෙන යද්දි තේරෙයි ඒක හොඳටම. ඔන්න ඔතන මුල වැරදුනා නම් ප්ලේන් එකක් ටේක් ඔෆ් කරද්දි එක අංශකයක් මෙහෙට ටේක් ඔෆ් කළොත් මොකද වෙන්නේ? ඇමරිකාව යන්න තියෙන එක ඕස්ට්‍රේලියාව යන්න නතර වෙන්න ගිහිල්ලා. ඔන්න ඔය දේ තමයි වෙන්නේ. අද අනිත්‍ය කියන දේ ඔළුවට ගත්තොත් ඒක හරි. දැන් ඔබටත් තේරෙනවා අනිත්‍යයි නේ. මේ හැම එකක්ම අනිත්‍යයි. ස්ථිර නැහැ. ඒක හරි අපි දන්නවා. කොයි වෙලාවෙ හෝ කැඩිලා බිඳිලා යනවා. මේ ශරීර කොයි වෙලාවෙ හෝ කැඩිලා බිඳිලා යනවා. කැඩිලා බිඳිලා යන්නේ නැති කිසිම දෙයක් මේ ලෝකේ නැහැ. ඒක ඇත්ත. නමුත් තථාගතවරු ලෝකේ පහළ වුණේ ඕක පෙන්වන්න නෙමෙයි. ඇයි මේක ඉස්සෙල්ලා අනිත්‍ය බව දැනගෙන හිටියේ නැද්ද? මේක ඉස්සෙල්ලා මිනිස්සු මැරෙන බව මිනිස්සු දැනගෙන හිටියේ නැද්ද? එතන මිනිස්සු නිත්‍යයි කියලාද කිය හිටියේ? එතන අජිත කේසකම්බල එහෙම නැත්නම් නිගණ්ඨනාථ පුත්‍ර සංජය බෙල්ලට්ටි පුත්‍ර වගේ මේ ගුරුවරු ඒ කාලේ පහළ වෙලා හිටියේ. නේද? ඉතින් ඔය තියෙන අනිත්‍ය ස්වභාවය දැනගෙන නෙමෙයිද? මේ නිත්‍ය නෑ කියලා දැනගෙන නෙමෙයිද? මේක දුකක් මේක නෙමෙයි තියෙන වෙන සැපක් තියෙනවා මේක හොයාගමු අපි කියලා. නේද? මේ මැරෙනවානේ අපි කී හිටියා ඒගොල්ලෝ. ඒතර ඒගොල්ලන්ගෙත් ඔය අනිත්‍ය ස්වභාවය කියන එක ඒගොල්ලන්ගේ හිතේ තිබ්බා. නමුත් තථාගතයන් වහන්සේ ලෝකේ පහළ වෙලා කිව්වේ මොකද්ද? අනිත්‍ය ඒක හරි. නමුත් උන්වහන්සේ කිව්වේ මොකද්ද? අනිච්චයි. මේක නිසි නෑ. පාවිච්චියට නිසි නෑ. භාවිතයට නිසි නෑ. මේ ලෝකේ තියෙන කිසිම දෙයක්. එතකොට ඉච්ඡ කියලා කියන්නේ මොකක්ද? ඉච්ඡ කියන්නේ තමන් කැමැත්ත. ඒතර මේ කිසි දෙයක් තමන්ගේ කැමැත්තට නෑ. හවුද නැද්ද? තමන්ගේ කැමැත්තට තියෙන එක දෙයක් කිය. තමන්ගේ කැමැත්තට අනුව තියාගෙන ඉන්න පුළුවන් එක දෙයක් කිය. දරුවා පුළුවන් තමන්ගේ කැමැත්තට අනුව තියාගන්න. නෑ. S2 තමන්ගේ කැමැත්තට අනුව තියාගන්න පුළුවන්. එහෙනම් ඉතින් අර කන්නඩි සාප්පු ඕනේ නෑ. නේද? කෙස් ගහ තමන්ගේ කැමැත්තට අනුව තියාගන්න පුළුවන්. ඔය කිසි දෙයක් තමන්ගේ කැමැත්තට අනුව තියාගන්න බෑ. ඒ කියන්නේ නිසි නෑ මේ කිසි දෙයක්. පරිහරණයට නිසි දේවල් නෙමෙයි කියන එක තමයි තථාගතයන් වහන්සේ කිව්වේ. ඔන්න ඔතනින් තමයි තණ්හාව නිරෝධ වෙන්නේ. මේ ලෝකේ හැම දෙයක්ම අනිත්‍යයි කියලා හිතාගත්තට තණ්හා නිරෝධ වෙන්නේ කොහොමද? මේක අනිත්‍යයි. ඉතින් මේක ස්ථිර නෑ. ඔව් මේක කරුණාම් මම තව එකක් ගන්නවා. ස්ථිර නෑ. එතනින් තණ්හා නිරෝධ වෙනවා. නිවන කියලා කියන්නේ තණ්හා නිරෝධය. තමන්ට තණ්හාව සහ මුලින්ම නැති කළා දාන්න පුළුවන්. ඒකනේ දුක්ඛ සමුදය කියලා කිව්වේ බුදුහාම. මේ දුකට හේතුව කියලා කිව්වේ යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග ලහගතා తත්‍ර తත්‍ර අභිනන්දනි. ඒ තැන්වල ඇතිවෙමින් ඒ තැන්වල අභිනන්දනය කරන දෙයක් තියෙනවා. මේකට කියන තණ්හාව කියලා. ඔන්න ඔය ඒ තැන්හි හා වෙන ස්වභාවය නැති කරගන්න කියලා තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ. ඒතර ඒ තැන්හි හා වෙන ස්වභාවය නැති කරගන්න පුළුවන් මේක අනිත්‍යයි කියලා මෙනෙහි කරලා. මේක අනිච්චයි කියලා මෙනෙහි කරොත් එහෙනම් මොකද වෙන්නේ? මම දන්නවා මේක අනිච්චයි. මේක මගේ වශයෙන් පවත්වන්න බෑ. පාවිච්චියට නිසි දෙයක් නෙමෙයි මේක. එහෙනම් මේක ගත්තත් එකයි මම තව එකක් ගත්තත් එකයි. මේක නැති වෙලා යනකොට මම තව එකක් ගන්නවා. ඒත් එකයි. එහෙනම් අනිච්ච ස්වභාවයේ තියෙන වස්තුවේ නෙමෙයි. අනිච්ච කියන ස්වභාවයේ තියෙන්නේ කොහෙද? Tamanගේ හිතේ. ඒක නිසා තමයි රහතන් වහන්සේ අනිච්ච කියන ස්වභාවය අයින් කළා දාලා තියෙන නිසා රහතන් වහන්සේට මොකක් නැත්තේද? දුක නැත්තේ. නමුත් රහතන් වහන්සේටත් අම්මා අනිත්‍ය නැද්ද? රහතන් වහන්සේ පාවිච්චි කරන කන්න පාවිච්චි කරන දේ පාත්‍රය ගත්තොත් ඒක අනිත්‍ය නැද්ද? අනිත්‍යයි. එහෙනම් උන්වහන්සේ දුකටපත් වෙනවද ඒක නිසා? නෑ. එහෙනම් අනිත්‍ය ස්වභාවයෙන් නෙමෙයි අපි දුකටපත් වෙන්නේ අනිච්ච ස්වභාවය නිසා. අනිච්ච ස්වභාවය කියලා කියන්නේ අපි මේ හැම වස්තුවක්ම හොඳයි, සැපයි, සුඛයි කියලා හිතාගෙන අපි මේක ඡන්ද රාගෙන් අල්ලගෙන ඉන්නවා. මෙන්න මේ ඡන්ද රාගෙන් අල්ලගෙන ඉන්න නිසා තමයි අපිට ඔය දුක කියන එක දැනෙන්නේ. ඒක නිසා තමයි උන්වහන්සේ කිව්වේ යද නිච්ඡන් තන් දුක්ඛං. ඔන්න ඔතන වරද්ද ගත්තා. මම මේ ඉතිසර මේක කියලා නැහැ. මේක වෙනස කියලා දීලා තියෙනවා. නමුත් මෙන්න මේ වෙනස්කම පෙන්නලා නැහැ. ඒකයි මම කියන්නේ මේ ධර්මය කියලා කියන්නේ මෙනෙහි කරන්න තව අවබෝධ වෙන දෙයක්. ඒතර ඔබ වෙන මොකුත් නෙමෙයි නිවන කියලා කරන්න ඕනේ. ඔන්න ඔය කියන අනිත්‍ය ස්වභාවය අවබෝධ කරගන්න.
ඔය අනිත්‍ය ස්වභාවය Tamanට අවබෝධ වෙනකොට ඊළඟට අවබෝධ වෙන්නේ දුක්ඛාරය සත්‍ය. Tamanට දුක්ඛාරය සත්‍ය අවබෝධ වෙනකොට පිළිවෙලින් ඉතිරි තුන අවබෝධ වෙනවා. ඒ කියන්නේ Tamanට විද්‍යා විමුක්ති සාක්ෂාත් වෙලා. නිවන් දැකලත් ඉවරයි. ඔය අනිත්‍ය කියන දේ හරියාකාරව වටහා ගන්න. හැමතැනම අපි සතර සතිපට්ඨානේ කායානුපස්සනාව කළත්, වේදනානුපස්සනාව කළත්, චිත්තානුපස්සනාව කළත්, ධම්මානුපස්සනාව කළත් අන්තිමට මොකක්ද අපි කරන්නේ? මේ ලෝකයේ තියෙන සෑම වස්තුවක්ම අනිත්‍යයි කියලා අවබෝධ කරගන්න. අනිත්‍යයි කියලා කියන්නේ ඉච්ඡ නෑ, එහෙම නැත්නම් නිසි නෑ. අනිසි දේවල් කියලා. මේ අනිසි දෙයක් පරිහරණය කළොත් මොකද වෙන්නේ? අරක්කු අනිසිද නිසිද? සරලව ගමු. අනිසි. එතන අරක්කු ගොඩාක් දීපු කෙනාට මොකද වෙන්නේ? එයාට හොඳ දෙයක්, දුක සහගත දෙයක්ද, සැප සහගත දෙයක්ද එයාට වෙන්නේ? ඈ? දුක සහගත දෙයක්. නේද? ඒක බීලා එක්ක වාහනේ හම්ප ගනි නැත්නම් මේ තමන්ගේ වයිෆ්ට ගහයි, ළමයින්ට ගහයි, ළමයි දාලයයි, වයිෆ් දාලයයි නේද? ඔය වගේ දේවල් සිද්ධ වෙයි. එහෙනම් අනිසි දෙයක් පරිහරණය කළොත් මොකද වෙන්නේ? දුකටපත් වෙන එකයි වෙන්නේ. ඉතින් අපි අද අනිසි දෙයක්නේ පරිහරණය කරන්නේ. නමුත් අපි දන්නේ නැහැ මේක අනිසි කියලා. එන්න ඒක නිසා තමයි පින්වතුනි මූලික වශයෙන් අපි කරන්න ඕනේ ඔන්න ඔය දේ මේක නිසිද අනිසිද කියලා තේරුම් ගන්න. මේ හැම දෙයකින්ම අපි කරන්නේ මේක නිසිද අනිසිද කියලා තේරුම් ගන්නවා. යම් කිසි කෙනෙකුට නිවන් දකින්න ඕන නම් එයා මූලික වශයෙන් කළ යුත්තේ සහ අවසාන වශයෙන් කළ යුත්තේ ඔන්න ඕක. මේක නිසිද අනිසිද බව තේරුම් ගැනීම. අද සම්පූර්ණයෙන්ම මේ අර පොඩ්ඩක් හැරිච්ච එයාක්‍රාෆ්ට් එක දැන් ගිහිල්ලා ඉවරයි ඈතට. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා දේශනා කරන එක දැක අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා හදාගත්තා. ආත්මයි අනාත්මයි කියලා දෙකක් හදාගත්තා. ඔය ආත්ම අනාත්ම සංකල්පය තථාගතයන් වහන්සේ දේශනා කළා නැහැ. බුදුහාමුදුරුවෝ කියන්නේ ආත්මත් නැහැ අනාත්මත් නැහැ. මේකට ආත්ම අනාත්ම කියන්න එපා. එහෙම කියලා කතා කරන්න පුළුවන් දෙයක් ගැන නෙමෙයි මේ කියන්නේ කියලා. ආත්මයි කියලා කියන්නේ ස්ථිර වශයෙන් හැමදාම පවතින දෙයක් තියෙනවා. අනාත්මයි කියලා කියන්නේ මෙතනින් පස්සේ ඉවරයි. බුදුහාමුදුරුවෝ කියනවා නචසෝ නචාඤ්ඤෝ. මේ මැරිලා උපදින එක ඒ හිටිය එකක් නෙමෙයි. හැබැයි වෙන කෙනෙකුත් නෙමෙයි. ඒකෙන් කියන්නේ මේ පවතින සිත් පරම්පරාවක් කියන්නේ. ඒ කියන්නේ ඈඳිච්ච සිත් පරම්පරාවක්. බල්ලෙක් මැරිලා මිනිස්සෙක් වෙලා ඉපදුනහම කකුලක් උස්සලා නෙමෙයි චූ කරන්නේ. නේද? මිනිස්සේ ඕන තරම් ඇති ගියාත් මේ බල්ල වෙලා හිටපො. නමුත් මිනිස්සේ කකුලක් උස්සලා චූ කරන අපි දැකලා නැහැ. නේද? එහෙනම් නචසෝ නචාඤ්ඤෝ. හැබැයි අර බල්ලගේ ගතිගුණ තාම තියෙනවා. ඌ තාමත් බලුවඩ කරනවා. අර කුටිකක් ගහගෙන කෙල්ල ටිකක් යනකොට සරම් මෙතනට උස්සගෙන යනවා. අර තාමත් අර කරපු බලුවඩ ටික කරනවා. කෙල්ලෙක් දැක්කම ගාගෙන යනවා පස්සේ. තාමත් අර බලුවර රැළ කණිය ගිය ස්වභාවය තාමත් තියෙනවා හිතේ. නමුත් ඒක තියෙනවා. නමුත් අර හැම ගතියක්මත් නැහැ. ඒකයි කියන නතසෝ නච අන්නෝ. එතකොට එහෙම ගත්තොත් එහෙම නිකන් හිතලා බලන්න මේක ආත්මයි නං. අර බල්ලා එහෙම වෙන්න බෑ. ඌ තාමත් රකුල් හතරෙන් එපා යන්නේ. නේද? ඒතර අනාත්මයි නං. අර බල්ලේ කියලා කිසි දෙයක් මෙතන තියෙන විදිහකුත් නැහැ. අර එතන බල්ලෙන් ඉවරයි. එතනින් ආවෙ මෙහාට ආවෙ නැත්තම්. නේද? එහෙනම් ආත්ම අනාත්ම ස්වභාවයක් ගැන බුදුහාමුදුරුවෝ කිව්වේ නැහැ. එතන ඔය අනාත්ත කියලා කියන්නේ මොකද්ද? අනිත්‍ය කියන්නේ අනිසි. පාවිච්චිට සුදුසු නැහැ. එතකොට පාවිච්චිට සුදුසු නැති දේක් පාවිච්චි කළොත් යද නිච්ඡන් තන් දුක්ඛං යන් දුක්ඛං තද නත්තා. කියන්නේ සුදුසු නැති දේක් පාවිච්චි කිරීමෙන් අපි දුකට වැටෙනවා. ඔව් දුකට වැටෙනවා. දුකට වැටෙන දේවල් අනර්ථ කරයි. අර්ථයක් නැහැ. අර්ථයක් නැහැ. දුකට වැටීම අර්ථයක් නැහැ. දුකට වැටුණාට පස්සේ මොකද වෙන්නේ? දැන් දුකට වැටෙන දෙයක් හැමතිස්සෙම ආශ්‍රය කරන එක අර්ථවත් දෙයක් කරන්නේ. තමන්ව නිතර දුකටපත් කරන දෙයක් නිතර අසුරු කරනවා. ඒක මේ සාරූ දෙයක්ද මේ කරන්නේ? අසාරූ දෙයක්ද? ඔන්න ඔය තුන තමයි අවබෝධ කරගන්න. එතකොට ඕකෙන් ගත්තට පස්සේ තමන්ගේ ශරීරය ගැන හිතලා බලන්න. ඔතනින් කායානුපස්සනාවට ගියේ. තමන්ගේ ශරීරය ගැන හිතලා බලන්න. මේ ශරීරයට අපි කොච්චර ආදරේද? මේ ලෝකේ කෙනෙක් වැඩිපුරම ආදරය කරන්නේ මොකටද? ළමයාටද? තමන්ගේ ශරීරයට. වෙන මොහොකටවත් නෙමෙයි. කෝටි ගණන් ධනෙ රැස් කරගෙන හිටියත් තමන් වැඩි පුරාදර කරන තමන්ගේ ශරීරය. නේද? ඇඟිල්ල කුණු වේගෙන එනවා. මෙතන ඉඳලා මෙතනට කුණු වේගෙන එනකොට දොස්තරලා කියනවා මේ කපන්න කෝටියක් යනවා කෝටිය දෙනවද? දෙනවද නැද්ද? දෙනවා. ඊට ගණන් ටික විකුණලා හරි ඒ ටික දෙනවා. ඒ ටික දීලා මේ ඇඟිල්ල බේර ගන්නවා. හවුද නැද්ද? ඒක තමයි අපේ ස්වභාවය. මේ ශරීරයට තමයි අපි වැඩිපුර බැඳිලා තියෙන්නේ. එතකොට මේ ශරීරය හොඳයි සැපයි කියලා හිතාගෙනයි අපි ඉන්නේ. ඒක නිසා තමයි වෙනම කායානුපස්සනාවක් උන්වහන්සේ දේශනා කළේ. මේ කායට තියෙන දැඩි ඇල්මක් තියෙනවා අපිට. එතකොට මේක අනිසි බව අවබෝධ කරගන්න නොගන්නා තාක්කල් අපි
ඔය හතර අපායේ නිරේ දුක් විඳින්න වෙනවා අපිට. එහෙන් දිව්‍ය ලෝකෙට යයි එහෙන් තව කොට හරියයි ආයෙම චක්‍රයේ කැරි කැරි මේ සංසාරයේ චක්‍රයේ කැරි කැරි ඉන්න වෙනවා. එතකොට මේ කවදා හරි දවසක මේක නිසි දෙයක් නෙමෙයි මේක අනිසි දෙයක් බව අවබෝධ කරගත්තා. අන්න තමන් හරි තැනට ආවා. එතකොට මේක අනිසි දෙයක් බව අවබෝධ කරගත්තා නම් අර ඒකට තිබිච්ච චන්දරාගය මක් වෙලා යනවද? නැති වෙලා යනවා. දැන් මේක නිකන් හිතලා බලන්න. මේක අනප්පු. එතන මේකට අපි චන්දරාගයෙන් බැඳිලා තියෙනකල් මේක හොඳයි මේක සුඛයි මේක අත්තයි කියලා හිතාගෙන ඉන්නකල් මේකට අපි බැඳිලා ඉන්නේ. අන්න බලන්න මේ නිච්චයි කියලා හිතාගෙන ඉන්න අපි දැන්. මේක නිසි දෙයක් කියලා හිතාගෙන ඉන්නවා. දැන් මේක එකපාරටම මොකක් හරි වෙලා වැටිලා මේකේ කකුලක් කඩලා යනවා මොකක් හරි. දැන් අධික වේදනාවටපත් වුණා නේද? ඇයි මේක නිසි දෙයක් කියලා හිතාගෙන හිටමු නිසා. මේක අනිසි දෙයක් කියලා හිතාගෙන හිටියනම් මේක තියෙන විදිහට තියෙන්න දෙනවා. නමුත් මේක නිසි නැති බව අවබෝධ කරගෙන තියෙනවා. ඡය වෙලා යන දෙයක් බව අවබෝධ කරගෙන තියෙනවා. ඒත් නිසි නැති බව අවබෝධ කරගත්ත ගමන් අන්න තමන්න දැනනවා රයිට් මේක හැබැයි මේක තාමත් එහෙම තියෙනවා. මේක කිසි දෙයක් වෙලා නැහැ. මේකෙන් ගන්න ප්‍රයෝජනේ තාමත් ගන්නවා. මේක අනිත්‍යයි. ඒකත් හරි. මේක කොහේද හරි කැල්ලක් යනවා. ප්‍රශ්නකුත් නැහැ. දැන් කැඩිච්ච දවසට කැඩුණා. ඒක කැඩුණා ඇත්තටයි. ඇයි ඒ? මේක මෙතන තිබිතර චන්දරාගය කියන එක කල්ලා දාලා තිබ්බේ. ඒක නිසා මේක නිසා අයි කවදාකවත් දුකක් ගේනවද අපිට ජීවිතේට? නැහැ. ඉතින් ඔන්න ඕකයි අවබෝධ කරගන්න. එතකොට යම්කි දැන් අපි අර ප්‍රශ්නෙට ආවොත් ඒ මාත්මය කියපු විදිහට. ඒ මාත්මයට গিitar ගහන්න දැන් එපා වෙලා තියෙන්නේ. ඉතින් අපි දන්නේ නැහැ එපා වෙලා තියෙන්නේ ඇයි කියලා. එපා වීම කියන එක මේ බෞද්ධ ආගම ඒක තමයි මේ වරද්දගෙන තියෙන තැන. ඈ? කෙල්ල කොල්ලට බෑ කියනවා. බෑ කිව්වහම මොකද වෙන්නේ? කොල්ල මහාන වෙනවා. හරි. මට එපා වුණා. මොකක්ද එපා වුනේ? සසරද? නෑ. ඈ? ශරීරයේද? මොකොත් නෙමෙයි එපා වුනේ. එපා වුණා නෙමෙයි අර ක්ෂණික දුකක් හටගත්ත එකපාරට. මේකෙන් ගැලවෙන්න ටක් ගාලා ගිහලා සිවුරකට රිංග ගන්නවා. හරි. දැන් මහාන වුණා. දැන් මොකද වෙන්නේ? තව ටික කාලයක් යනකොට ඒ කෙහෙල් කඳ කොට කපා ගත්තා. කෙහෙල් කඳ පතුරු ගහලා බැලුවා. හම්බ වෙනවද අරටුවක්? නැහැ. කෙහෙල් කඳට අරටුවක් තියෙනවද? නැහැ. නේද? කෙහෙල් කඳ පතුරු ගහලා බැලුවා. කිසි දෙයක් නැහැ. දැන් මොකද වෙන්නේ? අන්න. ඒ කෙහෙල් ගහ පතුරු ගහලා බැලුවා ඒකේ මොකුත් නැහැ. දැන් මොකද කරන්නේ? දැන් තව කෙහෙල් ගහක් ගත්ත පතුරු ගහන්න. දැන් මහාන වුණා ගිහිල්ලා. ඒ මහානුනේ මේ සියල්ලම අනිසී කියන අර්ථයෙන්ද? එහෙම නැත්නම් අර ඇතිවෙච්ච වේදනාවටද? අන්න ඒක තමයි අවබෝධ කරගන්න ඕනේ. Tamanට වේදනාවක් ආවපලියට ඔතනට මහානකම අරගෙන හරියන්නේ නැහැ. Tamanට වේදනාවක් ආවපලියට හැම ආනේ මට ඔක්කොම එපා වෙලා මේක බුදුදහමට අනුකූලද? ඈ? එහෙම එකක් නැහැ පින්වතුනි. බුදුහාමුදුර මේ එපා වෙලා මේ වෙච්ච දෙයක් නැහැ මෙතන. එපා වෙනවා කියන්නේ මොකක්ද? එපා මේ කලකිරීම අනිත් එක මේ ඉච්ඡාබංගත්වයට ආපු මේ පිරිසක් නෙමෙයි මේ අරහතුන් වහන්සේලා කියලා කියන්නේ. ඒ කාලේ මේ අරහත්ත්වයටපත් උනේ කවුද? හිඟන්නොද? 99ක් රාජකුමාරවරු. එතන මේ මොකුත් කන්න බොන්නේ නැතුව හිටපු මිනිස්සුද? එක කෙල්ලෙක් බෑගුණා තව කෙල්ලෝ 100ක් රාජධානියෙන් ගෙනත් තියාගන්න පුළුවන් අයනේ. නේද? එතන ඒගොල්ලන්ට මොකක්ද එතකොට ඇති උනේ? ඒගොල්ලන්ට දෙයක් ඇති වුණා. මොකද්ද? මේක පරිහරණයෙන් ඇති වැඩක් නැහැ. ඔන්න ඕකයි ඇති උනේ. මේ සියල්ල අනිසිදේ. මේ දේවල් නිසි නැහැ. කොච්චර කළත් ඉවරයක් නැහැ. මේ ශරීරයට කන්න දීපු ටික ඉපදිච්ච දවස් ඉඳලා අද මේ වෙනකන් කන්න දීපු ටික ගොඩ ගැහුවොත් මේ ගෙදර කාමර කීයක් කුලියට ගන්න වෙනවද? නිකන් හිතලා බලන්න. නමුත් අද රැටත් කෑවනේ. හෙටත් කන්න ඕනේ නේද? හිතලා බලන්න. දීලා පුදලා ඉවර කරන්න පුළුවන් දෙයක්ද? ඈ? බලන්න තමන්ගේ හරියට ඇස කන නාසය දිව ශරීරය මනස කියන ඔය හයෙන් තමන් ගන්න අරමුණු ටික හිතලා බලන්න. ඔය එක අරමුණක්වත් දීලා ඉවර කරන්න පුළුවන්ද? ඇහෙන් රූප දැකලා ඉවර කරන්න පුළුවන්ද? අද මේ දක්වා ඇහෙන් දැකපු රූප ටික බැලුවොත් එහෙම ගිගාබයිට් ටෙරාබයිට් නෙමෙයි තව මොන බයිට් ගේන්න නෙමෙයි දන්නේ. ඔය ටික ඔක්කොම බැලුවොත් එහෙම පොඩි කාලේ ඉඳලා දැකපු රූප ටික. නමුත් ආයි පිටිපස්සෙන් කවුරු හරි ගියොත් හැරිලා බලනෝනේ. ඒක ස්වභාවය. මේක නිසි කියලා හිතාගෙන ඉන්න තරමට අපි බලන ඕක දිහා. ඔය රූපේ ඇහැට පේන රූපේ ඇහැට පේන රූපේ දෙකම නිසි කියලා හිතාගෙන ඉන්නවා. සාරයි කියලා හිතාගෙන ඉන්නවා. ඒක නිසා මොකද කරන්නේ? ඒක රෝ දැක්කොත් එහෙම ඒකත් අපරාධ කියලා බලනටක් ගාලා.
දැන් බලලා ඉවරයක් වෙනවද? ඈ? නාසයට දැනෙච්ච ගඳ සුවඳ ගැන හිතලා බලන්න. ඉවරයක් වෙයිද කවදාවත්? දිවට දැනෙච්ච රසයන් ගැන හිතලා බලන්න. ඉවරයක් වෙයිද කවදාවත්? පොඩි කාලේ ඉඳලා පොඩි තරම් කැම ප්‍රමාණයක් කාලයක්ද? පොඩි තරම් රස ප්‍රමාණයක් ලැබලාද? ඒත් අද හොද්ද හැඳි ගාන ගමන් පොඩ්ඩක් හිතනවානේ. ඒකත් රහ බලන්න. හවුද නැද්ද? ඕක තමයි ස්වභාවය. මේකට පුදල ඉවර කරන්න බෑ පින්වතුනි. ඔය ඇස කන නාසය දිව ශරීරයේ මනස කියන ඔය හය ගත්තට පස්සේ ඔය හයට පුදල ඉවර කරන්න බෑ. ඔය හය කවදාකවත් තෘප්තිමත් වෙන්නේ නැහැ. කවදාකවත් සැටිස්ෆයි කරන්න බෑ ඔය ටික. මිනිස්සු ස්ත්‍රී දූෂණ කරනවා අහලා තියෙනවද? ඔය ස්ත්‍රී දූෂකයෙක් ගෙනහල්ලා මේ ලෝකේ ඉන්න ගණිකාව ටික ඔක්කොම ගෙනහල්ලා කාමරයකට දාලා තිබුත් දැන් පටන් ගනින් නවත්තන්න එපා කියලා. නිකන් හිතලා බලන්න. ඌ ඇද වැටෙයි. ඒත් පහුවදා ඌට ඒක අවශ්‍ය වෙන්නේ නැද්ද? මෙන්න මේක තමයි ස්වභාවය. බලන්න හැම එකක්ම ගත්තාම ඇස කන නාසය දිව ශරීරය ශරීරයේ පිනවීමත් නේද? ඔය මොකක් ගත්තත් කවදාකවත් මේක තෘප්තිමත් කරලා ඉවර කරන්න බෑ. ඉතින් ඔය දේ අවබෝධ වෙනවා නම් තථාගත ශ්‍රාවකයාට. එතන මුලින්ම තමන් අවබෝධ කරගන්නවා මොකද්ද මේ මට එපා වෙලා තියෙන්නේ කියලා. ඒක එපා වෙලා තියෙන්නේ ඇයි කියන එක තමන් අවබෝධ කරගන්නවා. ඔව්. තමන්ට දෙයක් එපා වෙන්න පුළුවන්. තමන් බිස්නස් එකක් කළා ඒකෙන් පාඩුයි දැන් එපා වුණා. ඒ එපා වුණේ සසර නෙමෙයි. ඒකේ යථා ස්වභාවය නෙමෙයි දැනුනේ. මොකද්ද? තමන්ට ඒක අප්‍රිය වුණා. තමන් ආදරෙන් බිරින්දෑවක් ගෙනාවා. ඒ බිරින්දෑව වෙන මිනිහෙක් එක්ක සම්බන්ධකමක් පවත්ත ගත්තා. දැන් මොකද උනේ? දැන් එපා වුණේ කාවද? අර බිරින්දෑගේ ස්වභාවය එපා වුණේ. ඒක සසරේ එපා වුණේ නැහැ. ඒක නිසා එහෙම කෙනෙක් සිවුරට ගියාට පස්සේ මොකද වෙන්නේ? එතනින් එහාට කරන්න පුළුවන් අලුගුත් දරුවට ඔක්කොම ටික කරනවා. ඇයි? දහම් අවබෝධකින් එතනට ගියා නෙමෙයි. මේ පොඩි දෙයක් එපා වුණා. එපා වෙලා සිවුර පෙරව ගත්තා. එතනින් එහාට දැන් ඉතින් මොකද කරන්නේ? ඒ අනිත් ටික එපා වෙලා නැහැ. එතන එපා වෙනවා කියන එකේ අර්ථය අප්‍රිය වෙනවා කියන එක නෙමෙයි. එපා වෙනවා කියලා කියන්නේ මේකේ තියෙන ඇත්ත ඇති සැටියෙන් අවබෝධ වුණාට පස්සේ එපා වෙනවා. ඒ එපා වෙන එපා විල්ලායි සතහටම එපා තමයි. මේක ඇති මෙන්න මේකේ තියෙන අනිසි ස්වභාවය අවබෝධ වෙනවා. මේකේ තියෙන අනිසි ස්වභාවය අවබෝධ වෙනවා. මේකේ තියෙන අනිසි ස්වභාවය අවබෝධ වෙනවා. මේකේ තියෙන අනිසි ස්වභාවයත් අවබෝධ වෙනවා. මේ හිතන සිතුවිලි වල තියෙන අනිසි ස්වභාවයත් අවබෝධ වෙනවා. ඇඟට දැනෙන දේ තියෙන අනිසි ස්වභාවයත් අවබෝධ වෙනවා. අන්තිමට මේ තියෙන ධර්මතාවයන්ගේ තියෙන අනිසි ස්වභාවයත් අවබෝධ වෙනවා. ඔය සියල්ල අවබෝධ වුණාට පස්සේ දැන් අල්ලන්න දෙයක් තියෙනවද? දැන් මොකක් අල්ලන්නද? දැන් අනිසි බව අවබෝධ වෙලා ඉවරයි. මේ කෙස් අනිසි බව අවබෝධ වෙලා ඉවරයි. කෙස් නිසි නැති බව. මේ කෙස් කියන්නේ මොකක්ද කියලා අවබෝධ වෙලා ඉවරයි. කෙස් එකක් නෙමෙයි කෙස් රොක්ත බැහැලිලා ගියා. දැන් ඒ ගැන වද වෙනවද? නැහැ. අයි අවබෝධ වෙලා ඉන්න. දැන් මෙහෙමයි. ඔබට හිතෙන්න පුළුවන් අම්බෝ මගේ කෙස් ටික හැමනොත් මන්නම් බෙල්ලිලා මැරෙනවා කියලා. හිතෙන්න පුළුවන්. නමුත් ඔබ හරියාකාරව මේක තේරුම් ගත්තදාට මේක ප්‍රත්‍යක්ෂ ඥාණයට අවබෝධ වෙනවා. දැන් මම මේ කියන දේ ඔබ හිතාගෙන යනවා. ඔබට අනුමාන ඥාණයෙන් ඒක තේරෙන්න ගනි. තව ටිකකින්. මොකද්ද මෙයා මේ කියන්නේ කියලා. ඒකට කියන්නේ අනුමාන ඥානය කියලා. අනුමාන ඥාණයෙන් ඔබ හිතාගෙන යද්දී ඊට පස්සේ ඔබ මේක නිරන්තරයෙන් මෙනෙහි කරන්න ගත්තට පස්සේ ඔබට ප්‍රත්‍යක්ෂ ඥානය අවබෝධ වෙනවා. ඒ කියන්නේ ඔබ ප්‍රත්‍යක්ෂ වශයෙන් මේක අවබෝධ කරගන්නවා මේක නම් නිසි නෑ කියලා. මේක නම් අනිසිමයි කියලා. අන්න එතකොට අර චන්දරාගයෙන් ගැලවිලා යනවා. එතකොට මේ හැම බුදුහාමුදුරුවෝ කියන්නේ මොකද්ද? මේ හැම දෙයක්ම ඇති වෙන්නේ හිතේ. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. මේ මිනිස්යාට ඇති වෙන රාගය නැත්තම් කාමය කියලා කියන්නේ මොකද්ද? සංකල්පීය රාගයක් විතරයි. ලස්සන ස්ත්‍රියාවක් දැක්කට පස්සේ පුරුෂයෙකුට කාමයක් ඇති වෙන්න පුළුවන්. නමුත් ඒක මේ ස්ත්‍රිය කියන්නේ කාම පුඤ්ජයක්ද? ඈ? කාමයේ ජනිත කරන වස්තුවක්ද ඉන්ද්‍රිය මේ ස්ත්‍රිය කියලා කියන්නේ? ඔය හංගඩේ ගහලා පෙන්නුවා නම් කාමයේ නෙමෙයි ජනිත කරන්නේ. වමනේ ජනිත කරන්නේ. ඔය ලස්සනම කියන කාන්තාව කෙනාලා එකපාරට හංගඩේ ගලවලා පෙන්නුවා නම් එහෙම. ඒක දිහා කෙලහරාල බලන් ඉන්න පිරිමින්ට. අන්න යථා ස්වභාවය අවබෝධ වෙනවා පටස් ගාලා. එහෙනම් අර ස්ත්‍රියගේ ඇඟේද තිබ්බේ? ස්ත්‍රියගේ ඇඟ තාම තියෙන හැම විතරයිනේ අඩු උනේ. තව කොටස් 31ක් තියෙනවා. 32කින් එකයි අඩු උනේ. ඈ එහෙම නැත්නම් ටක් ගාලා මෙහෙම ඇස් දෙක ගලවලා ඊට ගත්තා නම් අර මෙහෙම ඇස් දෙක එල්ලි තිබුණා නම්
එකයි අඩුනේ. මොකක් S2 විතරයිනේ අඩුනේ. අනිත් ඉන්ද්‍රියන් තාම එහෙමම හොඳට තියෙනවා. අර කෙලහලල බලන් හිටපයි මොකද වෙන්නේ? එහෙනම් අර කාමයේ තිබුණේ රූපේද? කාමයේ ඇති උනේ කොතනද? ඒක නිසි කියලා අල්ලගත්ත තමන්ගේ හිතේ. ඔන්න ඕකට තමයි චන්දරාගය කියලා කියන්නේ. තමන්ගේ හිත තමයි මේ හැම එකක් එක්කම බැඳිලා මේ මල විකාර කරන්නේ. ඔන්න ඕක තමයි පාලනය කරගන්න කියලා කිව්වේ බුදුහාමුදුරුවෝ. ඕක පාලනය කරගන්න ලේසි නැහැ. පාලනය කරගන්න තමයි මේක ඇත්ත ඇති සැටියෙන් අවබෝධ කරගන්න කිව්වේ. නිකන් බොරුවට මේක කළා වැඩක් නැහැ. බොරුවට වහගන්න මේක කළා වැඩක් නැහැ. ඇත්ත ඇති සැටියෙන් අවබෝධ වෙච්ච දාට ආයි ඉවරටම ඉවරයි. නැතොට ඒ කියන්නේ කොණ්ඩේට ආසාවෙන් හිටපු මිනිස්සයා ඒකේ අනිසිභාවයේ තේරුම් ගත්තයින් පස්සේ ඒ කොණ්ඩේ පීරනවා. අනිවාර්යයෙන්. නමුත් ඒකට අර ඒකට තිබෙච්ච චන්දරාගය දැන් නැහැ. ඉතින් ඒක තිබ්බත් එකයි යට නැතත් එකයි. නමුත් කොණ්ඩේ තියෙන තාක්කල් එයා කොණ්ඩේ පීරනවා. කොණ්ඩේ පීරන්න ඕන නිසා කොණ්ඩේ පීරනවා. කොණ්ඩේට ජෙල් ගන්න ඕන නිසා කොණ්ඩේට ජෙල් ගන්නවා. කොණ්ඩේ හැඩපළු ගෙදෙනවා නම් ඒකට ගිහිලා ට්‍රීට්මන්ට් කරන්න ඕන නම් ඒකත් කරනවා. ඒ හැමදේම කරනවා. නමුත් ඒකට තියෙන චන්දරාගය නැහැ දැන් එයාට. ඒ චන්දරාගය නැහැ කියලා කියන්නේ මේ ශරීරෙට තියෙන චන්දරාගයයි. මොකද රහතන් වහන්සේ නාන්නේ නැද්ද? බුදුහාමුදුරු නෑවේ නැද්ද? බුද්ධත්වයට පත් වෙච්ච දවසේ ඉඳලා නේ මේ ශරීරයෙන් ඇති කිසිම වැඩක් නැහැ. මේක නම් අනිසිත අපව අවබෝධ කරගත්ත දාන්න නෑවේ නැද්ද? නෑවා. හැමදාම නෑවා. හැමදාම මොන හේතුව? නේද? ඒ හැමදේම කළා. බුදුහාමුදුරු විනය නීති පනවලා තියෙනවා ඒවට. සිවුරු හේදුවේ නැද්ද? සිවුරු හේදුවා. ඒ හැමදේම කළා. නමුත් මොකක්ද අර චන්දරාගය නැති කරලා තිබ්බේ. ඒක නිසා ඒ චන්දරාගය නැති කරපු නිසා හොරු ටිකක් ඇවිල්ලා කිව්වොත් එහම දැන් උඹව මරනවා කියලා. රහතන් වහන්සේ මොකද්ද කියන්නේ? කියලාවත් කරගන්න බැරි දෙයක්. මරපන් මේ. ඇයි? මේක අනිසි බව අවබෝධ කරගෙන ඉවරයි. අනිසි බව සහ මුලින්ම අවබෝධ කරලා තියෙන්නේ. ඒක නිසා හොරු ඇවිල්ලා මරන්න ගියාට කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් ඔබට ඇවිල්ලා හොරු ඇවිල්ලා කිව්වොත් මරනවා දැන් වැඩි තියෙනවා ඔබට කියන මොකද වෙන්නේ? කකුල් දෙක අල්ලලා වැදලා සුළු දියක් පහ වෙලා නේද? හැමදේම වෙලා. අනේ මට එහෙම කරන්න එපා, අනේ මට එහෙම කරන්න එපා නේද? වැඳ වැටලා කෑ ගහලා දඟරන්නේ. ඇයි මේක නිසි බව තාම අවබෝධයේ තියෙන නිසි බව. මේක අනිසි බව අවබෝධ වෙලා නැහැ. එතන මේක අනිසි බව රමන්ට අවබෝධ වෙනකොට ඇවිල්ලා කියනවා පිස්තෝලයක් තියලා. දීවම් මේ රත්තරන් බර ටික. අනිසි බව අවබෝධ වෙලා ඉවරයි. මේ රත්තරන් බර ටිකෙන් කරගන්න දැන් අකරගන්න. පිස්තෝලෙන් මම දැන් බෝ මරනවා. මරපන්. අනිසි බව අවබෝධ වෙලා ඉවරයි. ඉතින් ඔන්න අනිසි බව තමයි අවබෝධ කරගන්න ඕනේ. පින්වතුනි මේකයි තියෙන ප්‍රශ්නේ. දැන් ඔබට හිතෙන්න පුළුවන් ඉතින් අනිසි බව අවබෝධ වුණොත් අපි කොහොමද මේ ගිහි ජීවිතේ ඉන්නේ කියලා. නෑ ඔබට අනිසි බව අවබෝධ වුණාට පස්සේ ඔබට ගිහි ජීවිතේ ඉන්න බෑ. ඒක නිසා තමයි අනාගාමී තලයෙන් එහා පැත්තේ ඉන්න අයට අඳුම තරම අනාගාමී තලයටපත් වුණාට පස්සේ ගිහි ජීවිතේ ඉන්න බෑ. එතකන් ඉන්න පුළුවන්. එතරම් හිටියේ. තමන් අනාගාමීත්වයට එනකම්ම ගිහි ජීවිතේ තමන්ට ඉන්න පුළුවන්. මොකද කාමයක් තියෙනවා, පටිගයක් තියෙනවා. ගිහි ජීවිතේ ඉන්න මොනවද තියෙනවද? තරහ අනිවාර්යෙන් තියෙන්නේ. කාමයේ අනිවාර්යයෙන්ම තියෙනවා නේද? පංචේන්ද්‍රයන් පිනවන්න ආසාව තිබ්බ නැත්නම් ගිහි ජීවිතේ ඉන්න පුළුවන්ද කෙනෙකුට? බෑනේ. නේද? ඒ පංචේන්ද්‍රයන් තියෙන ආසාව තියෙනකම් රහත් වෙන්න බෑනේ නේ. ඔව්. නමුත් සෝවාන් වෙන්න පුළුවන්. සෝවාන් වෙනවා කියලා කියන්නේ මේක මේ යම් තාක්තුරකට අවබෝධ කරගන්නවා මේ ලෝකේ තියෙන දේවල් නිසි නෑ කියලා. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ස්වභාවය යම් තාක්තුරකට අවබෝධ කරගන්න. ඔන්න යම් තාක්තුරකට අවබෝධ කරගත්ත පස්සේ තමන් සෝවාන්. ආයිත් කරන්නේ මොකද්ද? ආයිත් අවබෝධ කරනවා. තව ටිකක් වැඩිපුර අවබෝධ කරනවා. එතකොට මොකද්ද? සකදාගාමි. ආයිත් තව ටිකක් වැඩිපුර අවබෝධ කරනවා. එතකොට මොකද්ද? අනාගාමි. ඉතින් ආයිත් තව ටිකක් වැඩිපුර අවබෝධ කළාට පස්සේ මොකද්ද? අරිහත්. ඉතින් අරිහතුන් වහන්සේ තමයි අනිසි බව පූර්ණ වශයෙන්ම අවබෝධ කරගත්තේ. මොනවා අනිසි බවද? සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන තුනයින් වෙනකොට මම මේවා නිකන් නාමික වශයෙන් කියන මේවා හැම එකක්ම විග්‍රහ කරන්න ගියොත් එහෙනම් අද මේ මෙතන කිසි දෙයක් අපිට කතා කරගන්න වෙන්නේ නැහැ. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන තුන අයින් වෙනකොට සෝවාන්. එතකොට මොකද උනේ? අර අනිසි ස්වභාවය අවබෝධ කරගත්ත යම් තාක් දුරකට. ඊළඟට කාමරාග පටික කියන දෙක අයින් කළාම කාමයන්ගේ තියෙන නිසි නැති ස්වභාවය නැත්තම් අනිසි ස්වභාවය අවබෝධ කරගත්තා. තරහයේ තියෙන පටිගය, ගස්තණියේ තියෙන මේ චන්දරාගයෙන් බැඳිලා තිබිච්ච දේවල් වලට තියෙන ගස්තණේ හරි අවබෝධ කරගත්තා. මේක නිසි නැති බව අවබෝධ කරගත්තා. දැන් මොකද උනේ? ඔන්න කාමරාග පටිකත් ඉවරයි. එතකොට කාමරාග පටික ඉවරයි කියලා කියන්නේ අර කාමයේ උදෙසා තියෙන බැඳීම් නැති වෙලා කියන්නේ.
දැන් මේ තමන්ගේ හිත කාමයට එක්ක ගැටෙන්නේ නැහැ. ඒතර කාමයට එක්ක ගැටෙන්නේ නැත්තම් මරණින් පස්සේ කාමයේ තියෙන ලෝකෙක උපදින්න පුළුවන් දෙයක්. එයා කාමයට ඇලිලා නැහැ නේද? කාමයට එක්ක තියෙන අර බන්ධනේ නැති වෙලා තියෙන්නේ. නිකන් හිතලා බලන්න මේ බන්ධනය කියලා කියන්නේ හරියට නූල් ටිකක් වගේ. ඔබ මේක හිතලා බැලුවොත් එහෙම මේක දැන් නයියයි ගෙදර නම් මේ නයියයි ගෙදර ඉන්නේ මේ හැම දෙයකම චන්දරාගෙන් නම් මේ හැම එකක් එක්කම නූල් බැඳලා තියෙනවා කියලා හිතන්න. මේකත් එක්කත් බැඳලා තියෙනවා මේකත් එක්කත් බැඳලා මොකද චන්දරාගෙන් බැඳලා තියෙන්නේ. ඔය ප්‍රශ්නේ තියෙන්නේ මේ වස්තුවේ නෙමෙයි. මෙන්න මේ අර නූලේ. බුදුහාමුදුරුවෝ කියන්නේ මේ වස්තුව බින්දින්න කියලා නෙමෙයි. ඉස්ලාම් ධර්මයේ ඔය වගේ පොඩි තැනක් තියෙනවා. ස්ත්‍රියව වහනවා සම්පූර්ණයෙන්. මොකද? පුරුෂයන්ට වැඩ කරන්න හම්බෙන්නේ නැහැ ස්ත්‍රියව දිහා බලන් ඉන්නවා කියලා. ස්ත්‍රියව වහනවා. ඉතින් ඔක හරියට නැද්ද? ස්ත්‍රියව වහලා වැඩක් කරන්න තමන්ගේ හැද්දක වහගෙන වැඩකුත් නැහැ. මොකද්ද තියෙන්නේ? ඒකයි මේ තථාගතයන් වහන්සේගේ ධර්මයේ තියෙන සුවිශේෂී தත්ත්වය ඒකයි. මේකේ තියෙන ඇත්ත ඇති සැටියෙන් අවබෝධ කරගන්න. මොකද්ද? ටක්ගල මේක කඩනවා. මේ නූල කඩලා දානවා. නූල කඩලා දැම්ම නම් ස්ත්‍රී විදිහට ඉන්නවා. තමන් විදිහට තමන්ගේ ඇද්දකත් එහෙමම තියෙනවා. නමුත් අරකට ඒක කිසි බැඳීමක් දෙන්නේ නැහැ. එතකොට මේ නූල කඩන එක ලේසි වැඩක් නෙමෙයි. මේ නූල බැඳිලා තියන්නේ ඇයි? මහා චන්දරාගයෙන් බැඳිලා තියන්නේ. චන්දරාගයෙන් බැඳිලා තියන්නේ ඇයි? මේක හොඳයි කියලා අල්ලගෙන තියෙන නිසා. මේක ඇත්ත ස්වභාවය අවබෝධ කරගත්තා නම් මේක නිසිනති ස්වභාවය අවබෝධ කරගත්තා නම් තමන් ආයි ජීවිතේට අල්ලන්නේ නේද? පරිහරණය කරනවා. පරිහරණය කරන්න පුළුවන්. ඒක කිසි ගැටලුවක් නැහැ. නමුත් අල්ලන්නේ නැහැ කවුදක්වත්. ඒක නිසා තමයි කියන්නේ රහතන් වහන්සේ මොකද්ද? අතින් අල්ලගෙන හිතෙන් අත්හැරලා තියෙන්නේ. සරලව කිව්වොත් අරහත්ත්වය කියන්නේ මොකද්ද? අතින් අල්ලගෙන හිතෙන් අත්හැරියා. අතින් අල්ලගත්තා හිතෙන් අත්හැරියා. ඒතර තමන්ගේ අම්මා රහතන් වහන්සේ අල්ලගෙන ඉන්නේ මොකකින්ද අල්ලගෙන ඉන්නේ? අපි වගේ නෙමෙයි අපි අල්ලන් ඉන්නේ හිතෙන්. ඒක නිසා අම්මට මොහොත වෙච්ච ගමන් අපිට ඉතින් හරි අමාරුයි. නමුත් රහතන් වහන්සේ අල්ලන් ඉන්නේ අතින්. අම්මට අසනීපයක් වුණා නම් රහතන් වහන්සේ පිණිසිගා වැටලා ගිහිල්ලා ඒ බේත් හේත් කරනවා. අම්මා බඩගින්නේ නම් ඉන්නේ රහතන් වහන්සේ අම්මටත් එක්ක පිණිසිගා වැටලා තමන්ගේ කොටස වන්දලා අම්මටත් ගිහින් දෙනවා ඒක කන්න කියලා. ඒ අතින් අල්ලගෙන ඉන්නේ. හැබැයි හිතින් අතහැරලා තියෙන්නේ. තමන් හිතෙන පුළුවන් අතින් අල්ලගෙන හිතින් අතන්නේ කොහොමද අපි කරන්නේ? ඔබට කරන්න බෑ. ඇයි ඔබ තාම ඉන්න හද්ද පු탁ජන ස්වභාවය. ඔබ තාම බෞද්ධත්වයට ළඟා වෙලත් නැහැ. අපි බෞද්ධය කියලා කිව්වට බෞද්ධ කියන අර්ථය වෙනස් දෙයක්. ඔබ ඉස්සෙල්ලා බෞද්ධත්වයට ළඟා වෙනවා හැමෝටම නෙමෙයි කියන්නේ. ඉස්සෙල්ලා බෞද්ධයෙක් වෙන්න. බෞද්ධයෙක් කියන එක නාමික බෞද්ධයෙක් උපැන්න සාධික බෞද්ධයෙක් නෙමෙයි. අද ඔබ අසුරු කරන ඔය පුද්ගලයන්ගෙන් 99%ක්ම බෞද්ධ නෙමෙයි. එයයි බුද්ධාගම්කාරයෝ. බුද්ධාගම්කාරයයි බෞද්ධය අතර වෙනසක් තියෙනවා. බෞද්ධයා කියලා කියන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස් කෙනෙක්. බෞද්ධයා කියලා කියන්නේ භවයේ උදුරලා දාන්න මේ චන්දරාගය නැති කරනවා කියලා හිතලා මෙතන මාර්ගයට ආපු කෙනාට තමයි බෞද්ධ කියන්නේ. ඒතර බෞද්ධයෝ ඉන්න 8 දෙනෙක්. බෞද්ධ ස්වභාවයට පත් වෙච්ච නැණින්දලා 8 දෙනෙක් ඉන්නවා. ඒක නිසා කෙලින්ම දැන් කියනවා තිසරණේ සරණ ගියේ. ඔය කියන්නේ බෞද්ධය කියන එකට එක එක අර්ථ දෙන්නේ නේද? බුදුන් සරණ ගියේ. ඉතින් බුදුන් සරණ ගිය කෙනා බුද්ධ ශ්‍රාවකයා නේද? මහාන වෙච්ච කෙනාද බුද්ධ ශ්‍රාවකයා කියන්නේ? මහානුවත් ගිහි වුණත් බුද්ධ ශ්‍රාවකයා බුද්ධ ශ්‍රාවකයා. බුද්ධ ශ්‍රාවකයා කියලා කියන්නේ මොකද්ද? බුදුන් වහන්සේ සරණ ගිය කෙනා. බුදුන් වහන්සේ සරණ ගිය කෙනා බුද්ධ ශ්‍රාවකයා නම් ඔබ බුද්ධ ශ්‍රාවකෙක් නෙමෙයිද? ඔබ සරණ ගිහිල්ලා නම් ඔබ බුද්ධ ශ්‍රාවකෙක්. සරණ යනවා කියලා කියන්නේ මොකක්ද? බුදුන්ගේ මාර්ගය දිගේ යන කෙනාට සරණ යනවා කියලා කියන්නේ. එතන ඔබ යන්නේ බුදුන්ගේ මාර්ගයේද? දැන් ඔබ චන්දරාගය නැති කරන්න දැන් සූදානම්. ඒක නිසා තමයි කිව්වේ බුද්ධ ශ්‍රාවකයෝ ඉන්න 8 දෙනෙක්. අෂ්ටාර්ය පුද්ගලයෝ. ආර්ය පුද්ගලයෝ 8 දෙනෙක් ඉන්නවා. සෝවාන් මාර්ගස්ත සෝවාන් ඵලස්ත. සෝවාන් මාර්ගයේ යන කෙනා සෝවාන් ඵලයේ ලබපු කෙනා. සකෘදාගාමි මාර්ගස්ත සකෘදාගාමි ඵලස්ත. අනාගාමි මාර්ගස්ත අනාගාමි ඵලස්ත. ඒ වගේම අරහත් මාර්ගස්ත අරහත් ඵලස්ත. එතකොට ඔය ටික ගත්තට පස්සේ ඔන්න ඔය 8 දෙනා ඉන්නේ. ඒතර ඔය 8 දෙනාගෙන් තමන් බෞද්ධත්වයේ පූර්ණේ කරනකොට තමන් බෞද්ධයා වෙනකොට තමන් අර පළවෙනි කොටසට අයිති. තමන් අෂ්ටාර්ය පුද්ගලයන්ගෙන් එක කොටසකට අයිති. ඒ මොකද්ද? දැන් සෝවාන් මාර්ගයේ යන්නේ. අන්න ඒකටයි බෞද්ධත්වයේ. එතන චන්දරාගය කියන එක මම මේ චන්දරාගයෙන් බැඳිලා ඉන්නේ මම මේ චන්දරාගයෙන් අයින් වෙන්න ඕනේ කියලා ධර්මය අහන්න නැතුව කවදාකවත් පුළුවන් ද තේරුම් ගන්න. ඒක නිසා තමයි අර අල්ලපු ගෙදර මෙහා ගෙදර එහා ගෙදර ඉන්න සුද්දයි සුද්දී කවුරුත් බෞද්ධයෝ නෙවෙන්නේ. එයාට පන්සලට ගිහිල්ලා පන්තිල් සමාදන් වුණා කියලා ඒගොල්ලෝ බෞද්ධ වෙනවද? තේරුම් ගන්න මම මේ කියන දේ. මේක සරලව ගන්න යන්න එපා. බෞද්ධත්වය කියලා කියන්නේ මහා උතුම් දෙයක්. ඒ උතුම් දණ්ඩ යන්න ලේසි නැහැ. ඉතින් එතනට එන්න try කරන්න. නැත්තම් අපරාධ බෞද්ධයෙක් කියලා ඉපදුණා.
ඔබ වාසනාවන්තයි. අනුතර උපැන්න දහත කියන්නේ බෞද්ධ කියලා තියෙන. ඒක නිසා තර්ක මාත්‍රයකින් තොරව ඔබ මේක පිළිගන්නවා. ඔබ උපදිනකොට ඔබ වෙන ආගමක නම් ඊට පස්සේ ඔබට තර්ක කරන්න හිතෙනවා මේකත් එක්ක. එතකොට ඔබට ධර්මය අවබෝධ වෙන්න ප්‍රමාණය අඩු වෙනවා. ඇයි ඔබ මේක අල්ලන්න හදන්නේ තර්ක කරන්න බලාගෙන? හැමෝම නෙමෙයි. බොහෝ පිරිසක් අල්ලන්න හදන්නේ මේක තර්ක කරන්න බලාගෙන. ඒ තර්ක කරන්න බලාගෙන අල්ලනකොට මොකද වෙන්නේ? ඒකේ වැරදි හොයන්න තමයි ධර්මයේ මුලින් හොයන්නේ. එතකොට අවබෝධ වෙන්න තියෙන ප්‍රමාණය අඩුයි. ඉතින් ඔබ උපැන්න දහතේ බෞද්ධයෙක් වෙලා ඉන්න එකේ කොච්චර කොටිතරම් වාසනාවක්ද? ඉතින් ඒක නිසා බලන්න මේ උපැන්න දහතේ බෞද්ධ කියන එක නියම බෞද්ධත්වයට පෙරලන්න. මාත් එක්ක අමනාප වෙන්න එපා. ඔබ බෞද්ධයෙක් නෙමෙයි කියලා හංවඩු ගහනවා නෙමෙයි. ඔබට යථාර්ථය පෙන්වලා දෙන්න හදනවා. කල්යාණ මිත්‍රයෙක් විදිහට. මේකේ තව ටිකක් ඵලය ලබන්න. හැමදාම මම කියන්නසේ තව අවුරුදු 20ක් 25ක් යනකොට මේ බුද්ධ ශාසනය නැති වෙලා යනවා. මේක 2000 ගණන් තියෙන්නේ නැහැ. 2000 ගණන් තියෙනවා පදවැල. අවිජ්ජාපච්චය සංඛාරා සංඛාරපච්චය විඥානං විඥානපච්චය නාම රූපං කිය පදවැල tie 2000ක් යනකන් තාම. නමුත් ඕකේ තියෙන අර්ථය මක් වෙලා යනවද? තව බොහෝම කාලෙකින් නැති වෙලා යනවා. ඕක නැති වෙච්ච දවස් පරන් ඉතින් ඔය පදවැල කී ඉන්නයි තියෙන්නේ. අද පිරිත් කියන්නේ අපි. අද පිරිත් කියනවා කියලා අපි මොකද්ද කියන්නේ? ඔය පදවැල කියාගෙන යනවා. ඒ පිරිත් කියලා කිව්වේ මොනවද කියලාත් අපි අන්තිමට දන්නේ නැහැ. නේද? ඕකනේ යථා ස්වභාවය. ඉතින් ওই ටිකටම තමයි වෙන්නේ ඊටු ටිකට. ඔය දින අර්ථ ඔක්කොම යටපත් වෙලා යනවා. මොකද රහතන් වහන්සේලා ලෝකෙට බිහි වෙන ප්‍රමාණය අඩු වෙනවා. ඒ ධර්මයෙන් එන්නේ අර්ථ විරහිත වෙලා යනවා. ධර්මය හැමම පවතිනවා. ගල් වල කොටන්නේ. දැන් ගල් වලත් කොටාගෙන යනවානේ. ඉතින් ගල් වල කොටන්නේ දෙයක් නේද? ත්‍රිපිටකේ දැන් ගල් වල කොටනවානේ. මේ මං හිතන්නේ අපේ මේ ඥානানন্দ හාමුදුරන්ගේ වැඩ පිළිවෙලක් තියෙනවා මං හිතන්නේ. ත්‍රිපිටකේ ගල් වල කොටනවා ලංකාවේ. ඉතින් බොහොම හොඳ වැඩ පිළිවෙලක්. නමුත් ප්‍රශ්නේ තියෙන අන්තිමට ඉතුරු වෙන්නේ මොකද? අර පදවැල විතරයි. ඒ පදවැලේ අර්ථය දන්න එකෙක්වත් ඉතුරු වෙන්නේ නැහැ. ඉතින් කොහොමද නිවන් දකින්නේ? පිරිත් කිව්වා කියලා නිවන් දකින්නව නේද? ඈ? අද ඉතින් රහතන් වහන්සේලා කොච්චරක් ඉන්නවද නේද? උදේටත් නැගිට ගමන් පිළිද. මම මේවට වැරදි දොස් කියනවා නෙමෙයි. මේව බොහොම හොඳ වැඩ. ධර්ම જાති තුනක් තියෙනවා. එකක් තමයි හීන දහම්. අනිත් එක තමයි මධ්‍යම දහම්. අනිත් එක තමයි ප්‍රණීත දහම්. එතන හීන දහම් විදිහට දකින්න. හීන දහම් කියන්නේ මොකද්ද? රාගයට හේතු වෙනවනම්, ද්වේෂයට හේතු වෙනවනම්, මෝහයට හේතු වෙනවනම්, ඔය තුන මොනවද? හීන දහම්. Taman රාගෙන් වැඩ කරන දේවල්. Taman ද්වේෂයෙන් වැඩ කරන දේවල් තියෙනවා. නේද? ගන්නවා පොල්ල. අරට ගන්නවා බෙල්ල කල්ල යන්නේ මම. ඔන්න. ද්වේෂයෙන් වැඩ කරන්නේ. දැන් මොකද්ද? ඒක හීන දහමක්. ඇහැ පිනවන්න ඕන හොඳට. කන පිනවන්න ඕන හොඳට. ශරීරය හොඳට පිනවන්න ඕනි. හීන දහම්. එතකොට ඔය කියන හීන දහම් මොනවාද මධ්‍යම දහම් කියලා කියන්නේ? දන් දෙන්න ඕනේ මං. සිල් රකින්න ඕනේ මං. වැඩිහිටියන්ට උපස්ථාන කරන්න ඕනේ මං. ඔය මොනවද? මධ්‍යම දහම්. එතකොට මධ්‍යම දහම් කියන්නේ නරකේවද? නැහැ. ඒවට තමයි පින් කියලා කියන්නේ. තමන්ගේ පිනවීම උදෙසා මේ භවයේ හෝ මතු භවයේ පිනවීම උදෙසා තමන් කරන ක්‍රියාවලින්ට කියනවා පින් කියලා. පුණ්‍ය ක්‍රියා. පිනවීම උදෙසා කරන ක්‍රියා. ඒතර ඒවෙන් තමන්ව පින වෙනවා. පින වෙන්නේ කො මේ ආත්මේ හෝ ඊළඟ ආත්මේ තමන් ඊළඟ ආත්මේ හෝ නිවන් දක්නා ජාති දක්වා අතරතුර කාලයකදී තමන්ව පිනවන්න පුළුවන්. ඔන්න පින්. ඒවට තමයි මධ්‍යම දහම් කියලා කියන්නේ. එතකොට මේ කතා කරන්නේ මධ්‍යම දහම් ගැන. උදේ නැගිට පිරිත් දැම්මා. උදේ නැගිට අරකෙක් මරුවා. එහෙම කරන අය ඉන්නවනේ. උදේ නැගිට ගමන් ගවලේ මේ හරක් ගාල්ලට ගියා හොඳ නාම්බ වරන් මරුවා. මරලා එල්ලුවා මේ එකේ. එතන එයා ක්‍රියාවලියක් කළා. එතන එයා කලේ මධ්‍යම දහම නෙමෙයි මොකක්ද එයා කලේ හීන දහම. එතන හීන දහම් මොනවටද හේතු වෙන්නේ? අප සතර පායට හේතු වෙනවා. හීන දහම්. එතන මධ්‍යම දහම් ලෞකිකයි. ලෝකයේ සතුයි. ඒක ලෞකික සුඛයේ පිණිස හේතු වෙනවා. දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල උපදින්න හේතු වෙනවා. ඊළඟට තියෙනවා ප්‍රණීත දහම් කියලා જાතිය. ප්‍රණීත දහම් කියලා කියන්නේ මොකද්ද? රාගයේ ඡය වෙන දහමක් තියෙනවනම්, මෝහයේ ඡය වෙන දහමක් තියෙනවනම්, ද්වේෂයේ ඡය වෙන දහමක් තියෙනවනම් ඒවට කියන මොන දහම් කියලාද? ප්‍රණීත දහම් කියලා. එතකොට ඔබ බලන්න බෞද්ධත්වයේ ළඟා කරගන්න. බෞද්ධයෙක් වෙලා මම මොකද්ද ඇතුළු කරන්න ඕනේ? හීන දහම් ඔබ ඇතුළු කරන්නේ නැහැ. ඒකම කොච්චර හොඳ දෙයක්ද? සමහර ඉස්ලාම් ධර්මයේ අදහන අය ඉන්නවා. ධර්මයේ කියවෙනවා කියලා හිතලා ඒ අය හීන දහම් කරන්නේ නැද්ද? ඒ ධර්මයේ කියවෙනවා කියලා අපි ඒවට නිග්‍රහ නොකරමු. ආගමක එහෙම දෙයක් කියවෙන විදිහක් නැහැ.
ඒගොල්ලෝ හදාගෙන තියෙන දෙයක් කියලා හිතමු. නමුත් ඒගොල්ලෝ ඒක කරන්නේ නැද්ද? තමන්ගේ ආගමික ශාස්ත්‍රවරයා මතක් කර කර කුකුළුන්ගේ බෙලි කපන්නේ නැද්ද? ඒ දේවල් සිද්ධ වෙනවා. නේද? එතකොට ඒව හීන දහම්. තව කෙනෙක් උදේ පාන්දර නැගිලා පිළිත් ටිකක් දානවා. ඒක මධ්‍යම දහම්. තව කෙනෙක් උදේ පාන්දර නැගිලා සතිපට්ඨානය වඩන්න පටන් ගන්නවා. ආනාපාන සතිය වඩන්න පටන් ගන්නවා. දැන් මොකද තියෙන්නේ? එතන තියෙන ප්‍රණීත දහමක්. එතන ඔබ බලන්න ඔබ මොන දහමද ඇසුරු කරන්න ඕන කියලා. වැදගත් දෙමාපියන්ට ජාතක වෙලා මේ ලෝකෙට බිහි වෙච්ච නිසා ඒ වැදගත්කමට ජීවත් වෙලා අද හොඳ නරක කියන්නේ මොකක්ද කියලා Taman දන්නවා. ඒක නිසා Taman තුලින් හීන දහම් සිද්ධ වෙන්න තියෙන ප්‍රතිශතය හරි අඩුයි. හැබැයි හීන දහම් 100ක් නැති වුණා නෙමෙයි. මේක අල්ලගෙන ඉන්න තාක්කල් Taman වාසිය ආපු තැනට හීන දහමක් කරනවාම තමයි. මේක නිසි කියලා අවබෝධ වෙලා තියෙන තාක්කල් මෙතන ලොකු නිල් පාට මැණිකක් තිබ්බොත් එම් මෙච්චර ලොකු කවුරුත් නැත්නම් ටක් ගාලා අරන් දාක් විදා ගන්න ප්‍රමාණයක් අපේ හිත තුල තියෙනවා. දැන් කෙනෙක් හිතනවා නෑ එහෙම නෑ මං එහෙම නෑ. ඒක වහගත්තා. වහගන්න නෙමෙයි ඕනේ. සහ මුලින්ම නැති කළා දාන්න ඕනේ. මේ මැණික නිල් වුණත් රතු වුණත් මේකෙන් ඇති පළක් නැති බව Tamanට අවබෝධ වුණා නම් මැණික් ගොඩක දාලා දීපත් වැඩක් තියනවාද? ඊට මේ මැණික ගන්න තව කෙනෙක් පොර ගන්නවා. දැන් මොකද කරන්නේ? දැන් ඊට පස්සේ කූට උපායක් යොදන්නේ නැත්නම් අර මිනිහා මරලා දාන්න. නැත්නම් අර අරුම ධර්ම යන මැණික ගන්න බැරි වෙන මොනවා හරි කරන්න. ඊට පස්සේ යනවා පූජා වට්ටියකුයි මොනවා හරි ටිකක් අරගෙන කොහෙද? දේවාලෙට පලිය ගහන්න. නැත්නම් කට්ටඩිය හොයාගෙන යනවා. මොකටද හුනියමක් කරන්නේ? දැන් බලන්න ඔක්කොම හීන දහම ඇසුරු කරන්නේ නැද්ද කියලා. එතකොට හීන දහම ඇසුරු කරන්න හේතුව මොකද්ද? හීන දහම ඇසුරු කරන්න හේතුව මොකද්ද? මේ ලෝකේ හරියා මේ නිසි කියලා අවබෝධයෙන් අල්ලගෙන ඉන්න නිසා නේද? නිකන් හිතලා බලන්න. අකුසලයේ කියලා දෙයක් Taman ගැතින් සිද්ධ වෙනවා නම් ඒකයි බුදුහාමුදුරුවෝ කියන්නේ මොකද්ද? නහි සීලේන වතං හෝතු අට්ටක් කරා තීනි පදා සම්බුද්දේන ප්‍රකාශිතා. මේ බුදුරු ලෝකෙන පහළුනේ මේ සිල්වත් ගැන දේශනා කරන නෙවෙයි. අකුරු වටයි පද තුනයි අනිත්‍ය දුක්ඛ අනාත්ත කියන ස්වභාවය මේ ලෝකෙට අවබෝධ කරලා දෙන්නයි බුදුරු මේ ලෝකෙට පහළ වුණේ. ඒක නිසා තමයි හැමතැනම අනිත්‍ය කියන වචනේ පාවිච්චි කරන්න ඕනේ. මේක අනිසි වශයෙන් අවබෝධ කරගන්න නැති තාක්කල් අපි මේ දස අකුසලයේ කරනවා. කට අරින්නේ මොකටද? බොරු කියන්නේ. ඇයි මේක නිසි. මේක නිසි කියලා මම මේක අරගත්ත මම හොරෙන් දාගත්ත සාක්කුවට. දැන් අහනවා ප්‍රශ්න අහන වාරයක් ගන්න දැන් කට අරින්නේ මොකටද? අකුසලයේ දස අකුසලයේ කරන්නේ. ඇයි මේක නිසි බව නිසි කියලා අල්ලගෙන ඉන්න නිසා. මේක අනිසි බව අල්ලගෙන මේක අනිසි බව තේරුම් ගත්තා නම් මේක ගන්නෙත් නැහැ. එතනින් එහාට මොනව ගන්න බොරු කියන්නේ? මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වෙච්ච ලෝකේ කිසි දෙයක් නිසි නැති ලෝකේ මගේ වශයෙන් කිසි දෙයක් පවත්වන්න බැරි. නිරන්තරයෙන් මම ඇලුනොත් දුකටපත් වෙන තැන හරියට කොහොල්ලේ ගුලියක් වගේ මේ හැම එකක්. නේද? හොඳට ඇලෙන කොහොල්ලේ ගුලියකට අතින් ගැහුවොත් මොකද වෙන්නේ? අත ඇලෙනවා. නේද? ඒක ගන්න අනික් අත ගැහුවොත් මොකද වෙන්නේ? ඒකත් ඇලෙනවා. ඔන්න ඔය වගේ දුකටපත් වෙන ස්වභාවයක් තියෙනවා. සැප කියලා අපි හිතන් ඉන්න හැමතැනම නිසි කියලා සැප කියලා හිතන් ඉන්නවා කියලා කියන්නේ නිසි කියලා හිතන් ඉන්නවා කියන එක. වෙන මොකුත් නෙමෙයි. නිසි කියලා හිතන් ඉන්න හැමතැනම Tamanට ආපහු ගේන්නේ මොකද? දුක. ඒකයි කිව්වේ යත නිච්ඡන් තන් දුක්ඛ. යත නිච්ඡන් තන් දුක්ඛ ඒක පොඩ්ඩක්. යත නිච්ඡන් තන් දුක්ඛ. යමක් අනිච්ච නම් ඒක දුකයි. තමන් වශයෙන් පවත්වන්න බැරි නම් ඒක මොකද වෙන්නේ? දුකයි. ඉතින් ඒක නිසා මේක අසුරු කළ යුතු දෙයක් නෙමෙයි. හැමතිස්සෙම ඔළුවේ තියාගන්න මේ දේ. අනිච්ච දුක්ඛ අනාත්ම වලින් ඔළුවේ තියාගත්ත දේ තමයි මේ කිසි දෙයක් අසුරු කළ යුතු නෙමෙයි. ඒ අසුරු කළ යුතු දේ අසුරු කරන්න හොඳ නැති බව අවබෝධ කරගන්න තමයි ඔය කායානුපස්සනාව දේශනා කරන්නේ බුදුහාඳුරු. සතර සතිපට්ඨානය කියන එක දේශනා කරන්නේ ඒකට. ඔය හැම එකක්ම වරද්දලා අරගත්තොත් මහා විනාශකින් අතර වෙන්නේ. විනාශය මොකද්ද? අඩුම තරමේ Tamanට අපායෙන් අතර වෙන්න කරනවත් බැරි වෙනවා. ඒක නිසා ධර්මයේ වශයෙන් හරියාකාරව අවබෝධ කරගන්න. මේ අපි කතා කරන්නේ මේ දෙවිවරු කෝටි ගාණක් මේ ස්ථාන වලට ඇවිල්ලා අහගෙන ඉන්න ධර්මයේ. මිනිස්සු නම් ඉන්නේ බොහොම අඩු ප්‍රමාණයක්. ඒක ස්වභාවය. මේ වගේ රටක මෙච්චර හරි මිනිස්සු ප්‍රමාණයක් බනහනවකම කොච්චර වාසනාවන්ත. නමුත් මේක දෙවිවරුන්ට කොච්චර වටින දෙයක්ද? දෙවිවරු ලක්ෂ ගාණක් ඇවිල්ලා අහගෙන නැති මේ දේවල්. දෙවිවරුන්ට අවබෝධ කරගන්න බැරුව දිව්‍ය ලෝකෙ ගියේ ඒකයි. නේද? මධ්‍යම දහම ඇසුරු කළා. ප්‍රණීත දහම ඇසුරු කරගන්න බැරි වුණා. ප්‍රණීත දහම ඇසුරු කරා නම් දිව්‍ය ලෝකෙ නතර වෙන්නේ නැහැ නේද? එහෙනම් නිවනෙන් නතර වෙන්නේ. ප්‍රණීත දහම නෙමෙයි ඇසුරු කළේ මධ්‍යම දහම ඇසුරු කළේ දන් දුන්නා සිල් රැක්කා. නේද? ඊළඟට පිළියුත්තම් පිදුවා. නේද? දානං සීලංච භාවනා පත්තිපත්තානුමෝදනා වෙය්‍යාවච්ච පජායච දේශනාසු දිස්ත්‍රිජු
ඔය කියන දස කුසල දස පුණ්‍ය ක්‍රියාවන් සිද්ධ කරා. ඒ දස පුණ්‍ය ක්‍රියාවන් සිද්ධ කළා මොකද උනේ? දැන් ඊළ දිව්‍ය ලෝකෙ ඉපදුණා. දැන් දිව්‍ය ලෝකෙ ඉපදිලාත් මොකද කරන්නේ? ආයර අනිසිතේ නිසි කියලා හිතාගෙන ඉන්න එක නේද කරන්නේ? ඔව්ද නැත්ද? ඒක නිසා නේද දුකටපත් වෙන්නේ. දැන් දිව්‍ය ශරීරය මේගොල්ලන්ට දිව්‍ය ශරීරයක් තියෙනවා. දැන් ওই දිව්‍ය ශරීරයේ ලස්සන මල් මාලා පහළ වෙලා තියෙනවා. කවුරුත් කියනලා දාපුවා නෙමෙයි. ලස්සන සුවඳ ගහන මල් මාලා දාලා මේ පහළ වෙලා තියෙනවා ඇඟේ. රත්තරන් පාට සම්පූර්ණයෙන්ම රත්තරන්ින් සරසලා තියෙනවා මුළු ඇඟම. දැක්කාම ඇස් දෙක ඇය විතර ගන්න හිතෙන තරම් ලස්සනයි. නේද? දැන් ඉතින් ওই දිව්‍යමය රූපේ මොකක් කියලාද දැන් හිතාගෙන ඉන්නේ? නිසි දෙයක් කියලා. ඒක නිසා මොකද වෙන්නේ? තව ටික කලක් යනකොට ආයුෂ ඉවර වෙගෙන යනකොට මොකද වෙන්නේ? අර ඇඟේ තියෙන මල් මාලා පර වෙනවා. දැන් මොකද වෙන්නේ? හරි දුකක් හිතේ. අර මේ මනුස්ස ලෝකේ වගේ මේ කුදු ගැහිලා මේ හැම රැලි වැටිලා එහෙම දෙවිවරු නැහැ කවුරුත්. නමුත් අර දිවිචාර තේජානුභාවය නැති වෙලා යනවා. දස දිගට විහිදිච්ච ආලෝකයක් තියෙන ශරීරේ. ওই ශරීරයේ තියෙන ආලෝකය ක්‍රමයෙන් අඩු වෙලා යනවා. ඉතින් ඔන්න ඔය විදිහට මහා දුකකටපත් වෙනවා. නේද? ඊළඟට මොකද වෙන්නේ? බොහොම කෙලිදොලෙන් ගත කරන්නේ. දිව්‍ය ලෝකේ ඉන්න අය කොහොමද ගත කරන්නේ? බොහොම සන්තෝෂයෙන් පංචකාම සැප සම්පත්තිය උපරිමයටම විඳගෙන ඉන්නේ. ඉතින් ඔහොම විඳගෙන ඉන්නකොට මොකද වෙන්නේ? හුටුස් ගාලා ගියාට පස්සේ පණ ටික දැන් මොකද වෙන්නේ? කාමයේ අසුරේ ඉඳපු කෙනා ගිහලා කොහෙද උපදින්න ඕනේ? නිවනේද? බ්‍රහ්ම ලෝකවල උපදීද? නැහැ. කාමයේ අසුරේ උපදින කාමයේ හා සමාන දැනක උපදින්න ඕනේ. එතන කාමයේ හා සමාන දැනක සමාන කියන සතර අපායේදී උපදින්න පුළුවන්. නැත්තම් ඔය අහස උඩින් යන ගති සම්පත්තිය තියෙන කුරුළු ජෝඩුවක් කියලා උපදින්නත් පුළුවන්. බොහොම ආදරෙන් වෙලිලා හිටියා දිව්‍ය ලෝකේ. දන්නේම නැතුව දෙන්නගේම ආයුෂ ඉවර වුණා. දැන් මොකද වෙන්නේ? කාමයේ අසුරු කරගෙන හිටියේ, පහත් දෙයක් කර කර හිටියේ, රාගයට මූලික වෙච්ච දෙයක් කර කර හිටියේ. ඒක නිසා මොකද වෙන්නේ? ගිහිල්ලා ඒ අහ සමාන තැනක උපදුණා ගිහිල්ලා. ඉතින් අර කුරුළු ජෝඩුව ඉපදිලා දැන් අර අහසේ ගියා වගේ ආය යනවා. හැබැයි මොකක්ද දැන් තිරිසන් යෝනි ඉපදිලා ඉන්නේ. ඉතින් ඕක තමයි ස්වභාවය. Taman දිව්‍ය ලෝකෙට ගියත්, ස්වර්ගයට ගියත් ඔච්චර තමයි ඉතුරු වෙන්නේ. ඔන්න ඕකයි අවබෝධ කරගන්න. ස්වර්ගයට ගියාට පස්සේ ඒක නිසා තමයි කියන්නේ මේ හරි සද්ධර්මයේ දේශනා වෙන තැන්වල දෙවිවරු වඩිනවා. ඇයි? Tamanට අවබෝධ කරගන්න බැරි වෙච්ච දේ මේ මිනිස්සුયો දැන් කතා කරනවා. මම මෙතනට ගිහිල්ලා මේක අහන්න ඕනේ. මට මේක මෙච්චර කල් අවබෝධ වෙලා තිබ්බේ නැහැ. මම දැන් අවබෝධ කරගන්න ඕනේ. ඔන්න ඔය අදහසින් යුක්තව ඇවිල්ලා අහගෙන ඉන්නවා. ඔබ මේ කියන දේ ප්‍රැක්ටිස් කරලා බලන්න. මේ ලෝකෙදී හැබැයි මේකයි. මේක ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කරගන්න අනුමාන ඥාණයෙන් නෙමෙයි. කිව්වට අවබෝධ කරගෙන හරියන්නේ නැහැ. ප්‍රත්‍යක්ෂ වශයෙන් තමන් අවබෝධ කරගන්න ඕනේ කාරණාව එකින් එක අරගෙන බලන්න මේ දේවල් නිසිද අනිසිද. පරිහරණයට සුදුසුද නැද්ද කියලා. තමන් හොඳටම දන්නවා පරිහරණය කළොත් දුකටපත් වෙනවා. එහෙනම් පරිහරණය කළොත් දුකටපත් වෙන දේ නිසිද අනිසිද කියලා තමන් අවබෝධ කරගන්න. එහෙනම් තමන් අවබෝධ කර ඒ දේ හරියාකාර අවබෝධ වෙනකොට තමන්ට අවබෝධ වෙන්නේ නැහැ මේ කිසි දෙයක් නිසි දේවල් නෙමෙයි. නිකන් තමන්ගේ ශරීරය අරගෙන බලන්න. මං එහෙම මේක ටික කායානුපස්සනාවට පෙරලනවා. තමන් ටික අවබෝධ කරගන්න බලන්න තමන් මෙච්චර ආදරයෙන් සලකන මේ ශරීරය ගැන.